නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඉරිදිපාද භාවනා වැඩසටහන් මාලාවේ 8 වන වැඩසටහන තමයි අද අපි මේ ආරම්භ කරන්නේ. එතකොට මේ වන විට ඔබ දැනගෙන තියෙනවා ඉරිදිපාද කියන්නේ කුමක්ද? බුද්ධ දේශනාවේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ඉරිදිපාදයන් කීයක් දේශනා කොට වදාළද? ඒ මොනවද කියන කරුණත් ඒ වගේම ඉරිදිපාදයන් සම්බන්ධව බුද්ධ දේශනාවේ කුමන තැන්හි ඒ සම්බන්ධව භාග්‍යතුන් වහන්සේ දේශනා කර තිබෙනවද කියන කරුණත්. එතකොට එහිදී ඉරිදිපාදයන් 4 එකට කියනවා 4 ඉරිදිපාද කියලා. එතකොට එහිදී ඔබ දැනගත්තා ඉරිදි කියන වචනේ තේරුම. එතකොට ඉරිදි කියලා ලියන්නේ මෙතන අර සයන්න වගේ නකුර නෙමෙයි. දැන් ගොඩක් අය ඉරිදි කියලා වචනේට එහෙම ලියවෙන්නේ. ඒ අකුර නෙමෙයි ඉයන්න. ඉයන්නයි අල් රයන්නයි මහ ප්‍රාණ ධයන්නයි ඉරිදි. එතකොට ඒකත් ලියන්න දැනගන්න ඕන. එතකොට මම දැක්ක සමහර තැන්වල ඉරිදි කියලා ලියන්නේ අර සයන්න වගේ අකුරත් එක්ක තමයි ඉරිදි කියන අකුර ලියවෙන්නේ. ඒතර ඒක වැරදි. එතකොට ඉරිදි කියන වචනේ ඉරිදි යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන කාරණේ බුදුරජාණන්සේගේ බුද්ධ දේශනාවට අදාළව ඔබට පෙර වැඩසටහන් වලදී දැනගැනීමේ හැකියාව ලැබුණා. එතකොට ඉරිදි කියලා අපි සාමාන්‍යයෙන් මේ වැඩසටහන් වලදී බුද්ධ දේශනාවේ ශාස්ත්‍රඥ වහන්සේ විස්තර කරලා තියෙනවා කියලා ඔබට මතක ඇති. සුළුවෙන් අපි කාරණාව මතක් කරගත්තොත් සාමාන්‍යයෙන් අපි කතා කරනවා ඉරිදි ප්‍රාතිහාර්ය ගැන. අහසේ පළඟක් බැඳගෙන ගමන් කිරීම, පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීම, ජලයේ මතු පිට සක්මන් කිරීම ආදී ඉරිදියන් ගැන කතා කරන්නේ. ඒ කාරණාවන් තමයි ඉරිදි කියලා විස්තර කරේ. ඊට පස්සේ ඉරිදිපාද භාවනාව හැටියට කුමක්ද කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ 4ක් වූ ඉරිදිපාදයන් වැඩිම. මොකද ඉරිදිපාදයන් තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඔබට මතකයි අපි සූත්‍රයේදී අනුසාරයෙන් කතා කළා ඉරිදිපාද තියෙන වඩන්න දියුණු කරගන්න කියන කරුණ කියන එක. වැඩිම පිණිසයි කියන එක. එතකොට මේ 4ක් වූ ඉරිදිපාද මොනවද? ඒ තමයි ඡන්ද, සමාධි,
ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය, විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය, චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය, විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. ඒතකොට ඡන්දය කියලා කිව්වේ බලවත් කැමැත්ත මුල් කරගත් කියන එක. වීරිය කියලා කිව්වේ බලවත් වීරියෙන් යුක්තව වීරිය මුල් කරගත් කියන කරුණ. චිත්තය කිව්වේ බලවත් අදිෂ්ඨානය මුල් කරගත්නවා කියන කරුණ. විමර්ශාව කිව්වේ බලවත් නුවණින් විමසීමෙන් යුතු කියන කරුණ. එතකොට එහිදී බලවත් ඡන්දයෙන්, බලවත් වීරියෙන්, බලවත් අදිෂ්ඨානයෙන්, බලවත් විමසීමෙන් කියන කරුණු මොනවද කියන එක ගැන පෙර වැඩසටහන් වල සාකච්ඡා කළා. එතකොට ඊළඟට අපි සාකච්ඡා කළා, ඔබට මතක ඇති, බලවත් කැමැත්තෙන් යුතු සමාධිය, ඡන්ද සමාධිය කිව්වේ මොකක්ද? විරිය සමාධි කිව්වේ කුමක්ද? චිත්ත සමාධි කිව්වේ මොකක්ද? විමර්ශා සමාධි කිව්වේ කුමක්ද කියන කරුණු ගැනත්. ඒ වගේම ප්‍රධාන සංඛාරය කියන්නේ කුමක්ද කියන කරුණු ගැනත්. එතකොට ඡන්දයත්, ඡන්ද සමාධියත්, ප්‍රධාන සංඛාරයත් කියන කරුණු තුනේ එකතුවට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං කියලා. එතකොට එහිදී ඡන්ද ප්‍රධාන, ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර ඉද්ධිපාදේ කියන එක ගැන සාකච්ඡා කළා. වීරියත්, විරිය සමාධිය, වීරිය මුල් වීමෙන් ඇතිවන්නා වූ සමාධිය, ඒකට කියනවා විරිය සමාධිය. ප්‍රධාන සංඛාරයත් මුල් කරගත්තා වූ ඉද්ධිපාදයට කියනවා. එතකොට මේ මුල් කරගන්නා වූ කරුණු වලට කියනවා මොකක් කියලාද? විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදේ කියලා. චිත්තය, අදිෂ්ඨානයත්, අදිෂ්ඨානයේ මුල් කරගත්තා වූ අදිෂ්ඨානයේ මුල් වීමෙන් ඇතිවන්නා වූ සමාධියට, ඒකට කියව චිත්ත සමාධි ප්‍රධාන සංඛාරය මුල් කරගත් ඉද්ධිපාදයට කියනවන්නේ චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය සාකච්ඡා කළා. ඊළඟට විමර්ශා මුල් කරගත් සමාධියට කියන විමර්ශා සමාධි. ඊළඟට ප්‍රධාන සංඛාරය එකතු වුණාම ඒකට කියනවා විමර්ශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. ඒ කරුණු ගැන සාකච්ඡා කළා. ඊළඟට සාකච්ඡා කරන්නට යෙදුනේ ඒ විරිය සමාධිය, චිත්ත සමාධිය, විමර්ශා සමාධි, ඊළඟට ඡන්ද සමාධි කියන මේ සමාධි ප්‍රධාන සංඛාරයේ මුල් වීමෙන් ඒ ඉද්ධිපාදයන් ඇතිවීමට උපකාර කරන්නා වූ හේතු, නැත්නම් ඒකට ප්‍රත්‍ය වෙන කාරණාවන් කියන දේවල්. එතකොට එහිදී කරුණු කීපයක් යම් කිසි කෙනෙක්ගේ සිතින් බැහැර විය යුතුයි. ඒ සඳහා සිත නොයා තබාගත යුතුයි. ඒ වගේම යම් සංඥාවක්කින් යුක්තව සිත පුරුදු කරගත යුතුයි කියන කරුණ කලින් වැඩසටහන් වල සාකච්ඡා කළා. එහිදී ඔහුගේ සිතෙහි බැහැර කරගත යුතු, දුරු කරගත යුතු කාරණාවන් වශයෙන් ඒ තමයි මේ සිත නොයා තබාගත යුතු තැන්. ඒ සිත ඒ සඳහා නොයා සිත දමනය කරගත යුතුයි කියන කරුණ විස්තර කළා. ඒ තමයි ඒ ඡන්දයට, චිත්තයට, වීරියට, විමර්ශා කියන කරුණු හතරටම මේ කාරණාව පොදුයි කියලා සාකච්ඡා කළා. ඒ තමයි එහිදී පළවෙනි කරුණ ඔබට මතක ඇති අතිලීනය කියන එක. අතිලීනය කියලා කියන්නේ අතිශයින් සිත සංගවීමට නොදී කියන කරුණ. සිත සංගවීමට නොදී තබාගත යුතුයි කියන කරුණ. ඊට පස්සේ අතිපග්ගහිතෝ. ඒ කියන්නේ ඕනෑවටත් වඩාගත් වීරියකට හිත නොයා තබාගත යුතුයි කියන කරුණ. දෙවෙනි එක. තුන්වෙනි එක ඔබට මතක ඇති ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ
නච අජ්ජත්තං සංකිට්ඨෝ තමා තුළට හැකිලී ගිය බවින් සිත දුරු කරගත යුතුයි කියන කරුණ. ඊළඟට තමයි බහිද්ධා වික්ඛිතෝ බාහිරට සිත නොවිසිරී වික්ඛිතෝක විසිරීමට නොදී සිත දමනය කරගත යුතුයි කියන කරුණු 4. ඔය කරුණු 4 මුල් කරගනිමින් ඡන්දය වීරියෙන් හෝ චිත්තයෙන් හෝ විමර්ශාව අන්න පුරුදු කරනවා. පදන් වීරිය යුක්තව. එතකොට තමයි 이르දිපාදයක් වන්නේ. එතකොට ඔය කරුණු 4ට හිත යා නොදී එක සංඥාවකින් වාසය කරන්න ඕන. එතකොට තමයි 이르දිපාදේ සම්පූර්ණ වෙන්නේ. ඒ සංඥාවට කිව්ව මතක ඇති නමක් ඔබට මොකක්ද අපි කතා කළා පච්චාපුරේ සංඥාව කියන එක. සරලව මේ කාරණා දැන් අපි මූලිකව මේ අතිපග්ගහිතෝ ඊට පස්සේ අතිලීනෝ කියන කරුණු කතා කරේ නෑ. දැන් කෙමෙන් තමයි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ සංඥාවක් ගැනත් කතා කළා. ඒකට කිව්වා පච්චාපුරේ සංඥාව කියලා. ඒ කියන්නේ පසු පෙර සංඥාවෙන් යුක්තව වාසය කරන්න ඕනේ. කරුණු 4ක් බැහැර කරුණු 4කට සිත යා නොදී පසු පෙර සංඥාවෙන් යුක්තව අන්න 이르දිපාදයෙන් 4 දියුණු කරනවා. එතකොට මේ පසු පෙර සංඥාවට පච්චාපුරේ සංඥාවට කියන කරුණේදී අයිති වෙනවා කිව්වා මොනවද? යථාපුරේ තථා පච්චා. පෙරවරුවේ යම්සේද පස්වරුවේ තිසේය. යථා පච්චා තථා පුරේ. පස්වරුවේ යම්සේද පෙරවරුවේ තිසේය කියන කරුණත් ඒ වගේම යථා අධෝ තථා උද්ධං. යට යම්සේද උඩත් එසේය. යථා උද්ධං තථාධෝ. උඩේ යම්සේද යටත් එසේය. යථා දිවා තථා රත්තිං. දහවල යම්සේද රයත් එසේමයි. යථා රත්තිං තථා දිවා. රාත්‍රී යම්සේද දහවලත් එසේය කියන ඔන්න ඔය කරුණු වලට කියනවා පච්චාපුරේ සංඥාව කියලා. ඔන්න ඔය සංඥාවෙන් යුක්තව අර කරුණු 4ට සිත යා නොදී යන්න කෙනෙක් ඡන්දය මුල් කරගෙන හෝ වීරිය මුල් කරගෙන හෝ චිත්තය මුල් කරගෙන හෝ විමර්ශා මුල් කරගෙන අන්න ඉර්ධිපාද දියුණු කරනවා. එතකොට දැන් ඔන්න අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දැන් අර කරුණු 4න් එකින් එකත් මේ පච්චාපුරේ සංඥාවේ මේ කාරණාවන් ගැනත්. එතකොට මේ කරුණු 4දී පළමු කරුණ උනේ කුමක්ද? ඒ තමයි අතිලීනෝ කියන කරුණ. බුදුරජාණන් දේශනා කළා මොකද්ද? ඒ ඡන්දය හෝ විමර්ශාව හෝ වීරිය හෝ චිත්තය හෝ අතිලීනෝ. එතකොට ඒ අතිලීනෝ එකට ඡන්දය එකතු වුණොත් කැමැත්තෙන් යුක්තයි නම් ඒකට කියන්නේ පාලියෙන් අතිලීන ඡන්දෝ. අතිලීන වීරියෝ. අතිලීන චිත්තෝ. අතිලීන විමර්ශෝ. එහෙමයි විස්තර කරන්නේ. එතකොට අතිලීන කියන පාලි වචනේ සිංහල තේරුම තමයි අතිශයින් සැඟවීමට නොයා ඡන්දේ පවත්වා ගත යුතුයි. අතිශයින් සැඟවීමට නොයා වීරිය පවත්වා ගත යුතුයි. අතිලීන වීරියෝ. එතකොට අතිලීන චිත්තෝ අතිශයින් සැඟවීමට ගිය අදිෂ්ඨානය. ඒ අතිශයින් සැඟවීමට නොගිය අදිෂ්ඨානයකින් සිත පවත්වා ගන්න ඕන. අතිලීන විමර්ශෝ. ඒ කිව්වේ අතිශයින් සැඟවීමට ගිය විමර්ශාව කියන එකයි. එතකොට අතිශයින් සැඟවීමකට නොයා විමර්ශාව පවත්වා ගන්න ඕන. එතකොට එහෙම නොයා විමර්ශාව හරි. එහෙම නොයා අතිශයින් සැඟවීමකට නොයා වීරිය හරි. අතිශයින් සැඟවීමකට නොයා චිත්තය කියන්නේ අදිෂ්ඨානේ හරි. අතිශයින් සැඟවීමකට නොයා ඡන්දය අතිලීන ඡන්දෝ. එහෙම නොයා අතිලීන ඡන්දයට නොයා පවත්ව ගන්න ඕන කොහොමද කියන කරුණ තමයි දැන් කතා කරන්නේ. එතකොට එහිදී මුලින්ම අපි සාකච්ඡා කරන්නේ කුමක්ද මේ අතිලීන ඡන්දය කියන කරුණ. අතිලීන ඡන්දය කියලා කියන්නේ අතිලීන කියන වචනේ තේරුම දැන් ඔබ දන්නවා.
ඒ තමයි අතිශයින් සැඟවීමට ගිය කියන කරුණයි. එතකොට මේ අතිශයින් සැඟවීමට ගිය කරුණ කියන එකේදී 이르දිපාදයන් හතරක් තියෙනවා. හතරටම ඒ කරුණ අදාළයි. එතකොට තමයි ඒකට කියන්නේ අතලීන ඡන්தோ, අතලීන විරියෝ, අතලීන ඊට පස්සේ චිත්තෝ, අතලීන විමංශෝ. එතකොට එහිදී කුමක්ද මේ අතලීන ඡන්දය? අතිශයින් සැඟවීමට ගිය ඡන්දය. අතිශයින් සැඟවීමට ගිය වීරිය. අතිශයින් සැඟවීමට ගිය චිත්තය. අතිශයින් සැඟවීමට ගිය විමංශාව කියන්නේ කියන එක ගැන අපි දැන් තේරුම් ගමු. මුලින්ම ඡන්දය මුල් කරගනිමින් කැමැත්ත කියන කරුණ. බලවත් කැමැත්ත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කතමෝච භික්ඛවේ අතිලීන ඡන්தோ. දැන් මේව කොහෙද තියෙන්නේ මේ කාරණාව විස්තර කරලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ 이르දිපාද සංයුක්තේ විභංගයේ තමයි මේ කරුණ ටික තියෙන්නේ. විභංග සූත්‍රය. 이르දිපාද විභංගයේ සංයුත්ත නිකායේ පහේ දෙවෙනි පොත් වහන්සේගේ විභංග සූත්‍රය තමයි මේ කරුණ ටික තියෙන්නේ. එතකොට එහිදී ඔන්න මූල කරුණ අතිලීන ඡන්தோ. අතිලීන කිව්වේ මොකක්ද? ඔන්න ආය මතක් කරගන්න. ඒ පාලි වචනේ තේරුම මොකද්ද? අතිශයින් සැඟවීමට ගිය. දැන් කුමක්ද මේ අතිශයින් සැඟවීමට ගිය? ඡන්දය. කැමැත්ත ගැනයි කතා කරන්න යන්නේ. කතමෝච භික්ඛවේ අතිලීන ඡන්தோ. පින්වත් මහණෙනි, අතිශයින් සැඟවීමට ගිය ඡන්දය කුමක්ද? බුදුරජාණන් දේශනා කරන යෝ භික්ඛවේ ඡන්தோ. යම් භික්ෂුවකගේ ඡන්දය. දැන් මේ ඡන්දය කිව්වේ බලවත් කැමැත්ත. කුසල් වැඩිවීමට, අකුසල් දුරු කිරීමට තිබෙන මේ බලවත් කැමැත්ත, නැත්තම් පාලියෙන් කියන එකට ඡන්දය අන්න අතිලීනෝ. දැන් මොකද වෙලා තියෙන්නේ? සැඟවිලා. එතකොට සැඟවීමකට නොයයි තියෙන්න ඕනේ. දැන් මොකද්ද මේ සැඟවීම කියන එකයි කතා කරන්නේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝ භික්ඛවේ ඡන්தோ. ඒ බලවත් කැමැත්ත කෝසජ්ජ සහගතෝ. කෝසජ්ජය කියන පාලි වචනේ තේරුම තමයි ඒ කැමැත්ත කුසීත භවෙන් යුක්ත වෙනවා. කෝසජ්ජ සහගතෝ. කුසීත භවෙන් යුක්තව කෝසජ්ජ සම්පයුක්තෝ. කුසීත භව සමග එකතුව තිබෙයිද අයං උච්චත භික්ඛවේ අතිලීන ඡන්தோ. අන්න ඒකට කියනවා අතිශයින් සැඟවීමට ගිය කැමැත්ත කියලා. එතකොට කුසල් දහම් වැඩිවීමට, අකුසල් ප්‍රහාණය පිණිස කෙනෙක්ගේ තිබිච්ච ඡන්දය දැන් කැමැත්තට මොකද වෙලා තියෙන්නේ? කෝසජ්ජ සහගතෝ, කෝසජ්ජ සම්පයුක්තෝ. කුසීත භවත් එක්ක අන්න එකතු වෙලා. කුසීත භව එකක මිශ්‍ර වෙලා. කුසීත භවෙන් යුතු වෙලා. එතකොට කුසීත භවෙන් යුතු වන වහාම මොකද වෙන්නේ? අන්න කුසල් දහම් දියුණු කරගන්න, අකුසල් දුරු කරගන්න අන්නේ කෙනාට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ 이르දිපාද දියුණු කරගැනීමේ හැකියාව අන්න එතනින් නතර වෙනවා. එතනින් වෙනසෙනවා. එතනින් මග හැරෙනවා. එතනින් මග හිටිනවා. දියුණුවක් කරා යන්න වෙන්නේ කුසීතයට වැටිච්ච ගම. කෝසජ්ජෝ කියන පාටි වචනේ තේරුම එහෙනම් මොකද්ද? කුසීතය කියන එක. එතකොට දැන් මේ කුසීතකමට ගියේ කුමක්ද? මේ ඡන්දයයි. කැමැත්ත. ඒ වගේම තමයි දැන් 이르දිපාද හතරේ දැන් පුරුදු කරන වීරිය ගැනත් එහෙමයි. එතකොට ඒ වීරියට කියනවා මොකද්ද? අතිලීන විරියෝ. එතකොට යම් කිසි කෙනෙක් බලවත් වීරියකින් ඔන්න කුසල් දියුණු කරගන්න, අකුසල් ප්‍රහාණය කරන්න ඔන්න වීරිය දියුණු කරගන්නවා. වීරියෙන් යුක්තව කටයුතු කරනවා. ඒ වීරිය ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඇතුළත සැඟවෙනවා. ඇතුළත සැඟවෙන්න පටන් ගන්නවා කියන්නේ මොකද? කුසීත පැත්තට බර වෙනවා. එතකොට අන්න දියුණුවක් කරා යන්නේ. කැමැත්තෙන් ගියත් එහෙමයි. බලවත් වීරිය පැත්තෙන් ගියත් එහෙමයි. ඊළඟ 이르දිපාදය චිත්තේන අදිෂ්ඨානෙ. ඔන්න කෙනෙක් අදිෂ්ඨානෙන් බලවත් අදිෂ්ඨානෙන් යුක්තව ඔන්න කෙනෙක් කුසල් දියුණුවත් අකුසල් ප්‍රහාණයත් පිණිස ඔන්න දැන් පුරුදු කරනවා.
දැන් එහෙම පුරුදු කරමින් ඉන්නකොට අදිෂ්ඨානයේ ටික මේක අඩුවී ගිහිල්ලා ඇතුළත සැඟවෙනවා. එතකොට ඒකට කියන අතිලීන චිත්තෝ. කලින් කිව්වේ අතිලීන ඡන්தோ, අතිලීන විරියෝ, අතිලීන චිත්තෝ. ඇතුළත සැඟවුණු චිත්තය කියන එක. ඒතර ඇතුළත චිත්තේ අදිෂ්ඨානයේ සැඟවුණා කියන මොකද? ඒ අදිෂ්ඨානයන් කුසීතකමින් වහගත්තා. කෝසජ්ජයෙන් වහගත්තා. කෝසජ්ජ සම්පයුක්තෝ. කෝසජ්ජේ සමග එකතු වුණා. කුසීතකම සමග එකතු වෙච්ච ගාම ආන්නේ අදිෂ්ඨානයේ ටික අඩුවල අන්න එයාගේ බැටරි ලෝ වෙන්න පටන් ගන්නවා. එතකොට දියුණුවක් කරා යන්නේ. ඊට පස්සේ ඊළඟ ඉර්ධිපාදේ මොකද්ද? ඡන්ද, චිත්ත, විරිය, අන්න විමර්ශාව. ඔන්න බලවත් නුවණින් විමසීමකින් අන්න යන නුවණින් විමසමින් දැන් වාසය කරනකොට ඔන්න මොකද වුනේ? කුසීතකමට හිත නැමෙනවා. අන්න එතකොට ඒකට කියන මොකද්ද? අතිලීන විමර්ශා. අතිලීන ඡන්தோ, අතිලීන චිත්තෝ, අතිලීන විරියෝ, අතිලීන විමර්ශා. දැන් මතක ඇති මේ කාරණාවන් ටික. ඒතර අතිලීනීට එකතු වෙන්නේ මොකද්ද? කුසීතකම කියන එකයි. අන්න දැන් හොඳට එයා පටිච්ච සමුප්පාදේ විමසමින්, පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය විමසමින්, ආයතනයන් ගැන විමසමින් විදර්ශනාව තුළ දැන් ඔන්න ඉන්නවා. විමසමින් ඉන්නවා. විමර්ශා බලවත් විමසීම. ඉන්නකොට මෙයාට අන්න කුසීතකම ගැන එක හිත කුසීතකමට වැටෙනවා. අන්න එතකොට මේ විමර්ශාවට කියන අතිලීන විමර්ශා. කුසීතකම වෙන කෝසජ්ජ විමර්ශා. කෝසජ්ජේ එක්ක එකතු වුණා. කුසීතකම සමග එකතු වුණා. අන්න එතකොට දියුණුවක් කරා යන්නේ. එතකොට අතිලීනේ කියන වචනයත් එක්ක සම්බන්ධයි කියේ මොකක්ද? කුසීත කියන එකයි. අතිලීනේ කියන පාලි වචනේ තේරුම මොකද්ද සිංහලෙන්? ඇතුළත සැඟවෙනවා. ඇතුළත සැඟවෙන්නේ මොකද? සිතේ බලවත්ව දැන් අරමුණු හතරක් නේ තියෙන්නේ. මේ බලවත්ව තිබිච්ච ඡන්දය අන්න සැඟවෙනවා. බලවත්ව තිබිච්ච වීරියන් සැඟවෙනවා. බලවත්ව තිබිච්ච අදිෂ්ඨානයන් සැඟවෙනවා. බලවත්ව තිබිච්ච විමර්ශාව අන්න සැඟවෙනවා. සැඟවන් වේ කුමකින්ද? කෝසජ්ජයෙන්. ඒ කිව්වේ මොකද්ද? කුසීතකමින්. දැන් මොකක්ද මේ බලවත්ව තිබිච්ච ඡන්දය, බලවත්ව තිබිච්ච වීරිය, බලවත්ව තිබිච්ච අදිෂ්ඨානය, බලවත්ව තිබිච්ච විමර්ශාව සැඟවීමට, ඒ කියන්නේ අතිලීනේට අරංගිය කාරණාවන්, කුසීතකමට, කෝසජ්ජයට අරංගිය කාරණාවන්. එතකොට මොකක්ද මේ කුසීතකම, කෝසජ්ජය කියන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට කුසීත භවෙන් යුතු කාරණාවන් මේ ටික කියලා තේරුම් ගත්තාම අන්න එයා දන්නවා. එහෙනම් මේ කාරණාවන් වලට හිත ගියොත්, මේ කුසීතකම ඇති කරවන්නා වූ කාරණා පැත්තට හිත අන්න ගියොත්, ඡන්දේ මුල් කරගනිමින් බලවත් ඡන්දයෙන් යුක්ත වේ සිතේ දමනයකින් කෙනෙක් හිටියොත් ආන්න ඒ සිත වැටෙනවා. මේ කුසීතකම ඇති කරන කාරණා පැත්තට ගියොත්. බලවත් වීරියෙන් යුක්තව කෙනෙක් හිටියොත්, සිත දමනයකින් කරගනිමින් කෙනෙක් හිටියොත්, මේ කුසීත බව ඇති කරන කාරණාවන් වලට හිත ගියොත් අන්නේ වීරිය අඩු වෙනවා. බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව කෙනෙක් සිත දමනයක හිටියොත්, මෙන්න මේ කුසීතක බව ඇති කරන කාරණා පැත්තට හිත ගියොත් අන්න යාගේ අදිෂ්ඨානය බලය, ඒ අදිෂ්ඨානයේ පවර් එක ඔබේ වචනෙන් කිව්වොත් අන්න අඩු වෙනවා. විමසීමකින් කෙනෙක් හිටියොත්, බලවත් ලෙස විමසීමෙන් සිත දමනය කරමින් හිටියොත්, ඒ කෙනාගේ සිත මේ කුසීත බව ඇති කරන කාරණා පැත්තට ගියොත් අන්න යාගේ විමර්ශාව කෙමෙන් අඩු වෙලා අන්නේ බලවත් සිත දමනයේ පැත්තෙන්
අන්‍යයාගේ සිත වැහෙනවා. මොනවද එතකොට මේ කෝසජ්ජයට අයිති කාරණාවන් කියන එක. එතකොට මේ කෝසජ්ජයෙන් සිත වසන් තියෙන කාරණාව මොකක්ද කියන එක තමයි දැන් ඔන්න කතා කරන්නේ කුසීතකමට ඇති කරන කාරණාවන්. එතකොට මෙහිදී මේ කුසීතකම පැත්තට මුල් වෙච්ච කාරණාවන් ගැන හරි ලස්සන බුදුරජාණන්සේගේ දේශනාවක් තියෙනවා. මේ කෝසජ්ජය පැත්තට මුල් වෙලා මේ කෝසජ්ජයෙන් කෙනෙක් නැගී සිටින්න උපකාරණ හරි උතුම් ලස්සන කායේ හේලු ගැනම අපි කතා කරනවා. ඒ සියල්ල ගැනම. එතකොට ඉස්සරලාම අපි දැන් තේරුම් ගමු මේ කුසීත බවට හා පටන්ගත් වීරිය කුසීත බවට මුල් වෙන කාරණාවන් ගැන. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ. මේ සූත්‍රයේ නම තමයි කුසීතාරාමවත්තු සූත්‍රය. එතකොට මෙන්න මේ කුසීතාරාමවත්තු සූත්‍රයේ තියෙන මේ කාරණාවන් වලට සිත යොමු වුණොත් අන්න එයාගේ බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් අදිෂ්ඨානය, බලවත් විමර්ශාව කියන ඒ කරුණු කාරණාවන් අන්න අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි බලමු මොනවද මේ කුසීතාරාම වත්තු. කුසීතාරාම වත්තු කියන එකේ තේරුම මොකද්ද? කුසීත බවට මුල් වෙන කරුණු. අංගුත්තර නිකායේ තියෙන මේ සූත්‍රය කුසීතාරාම වත්තු සූත්‍රය තමයි මහණෙනි කුසීත බවට මුල් වෙන කරුණු 8කි බුදුරජාණන් දේශනා කරනවා. මහණෙනි මෙහිලා භික්ෂුව විසින් දැන් භික්ෂුවන් ගැන මුල් කරගන්නේ. ඒක දැන් ගිහි කෙනෙක් හරි මේවට භාවනාවක් පැත්තක් පුරුදු කරගන්නවා නම් අන්න මේ හැමෝටම මේ කරුණ අදාළයි. මොකද්ද? මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙනවා. ඔන්න දැන් භික්ෂුවකට යම් මොකක් හරි කටයුත්තක් අපි හිතමු හෙට හෝ ඊළඟ මොහොතේ හෝ ඊළඟ පැයේ හෝ දවස් ඇතුළත හෝ දැන් අන්න එයාට කරන්න තියෙනවා. තව සතියේ කොහොම හරි තියෙනවා කියමු යම් කටයුත්තක් ඔන්න දැන් එයාට කරන්න තියෙනවා. අන්න දැන් මෙයාගේ තියෙන යම් කිසි කටයුත්තක් දැන් එයාට පැවරෙනවා. එතකොට මෙයා කරන්නේ මොකද? එවිට ඔහු මෙසේ සිතයි. මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවේ. දැන් මට කටයුත්තක් තියෙනවනේ කරන්න. දැන් අපි හිතමු භික්ෂුවට කොහේ හරි මොකක් හරි වැඩක් බලක් කරේ මොකක් හරි කරන්න තිබුණා කියලා. දැන් එයාට උන කටයුත්තක් පැවරෙනවා. මේ මට යම් කටයුත්තක් තියෙනවනේ දැන් කරන්න. එතකොට එයා හිතනවා මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවේ. මේ වැඩ කරන කල්හි මාගේ ශරීරය කලාන්ත වෙනවා. මේ වැඩපළ වලට ගියාට පස්සේ මගේ ශරීරය වෙහෙසෙනවා. එහින් මම ඒ වැඩට කලින් පෙර චුට්ටක් නිදා ගන්න ඕනේ කියලා හිතනවා. පොඩි රෙස්ට් එකක් ගන්න. දැන් අපි හිතන්නේ අප්පා තව පැයකින් විතර ලොකු වැඩක් තියෙනවා. ඒ නිසා පොඩි රෙස්ට් එකක් ගන්නවා. අන්න. දැන් මෙයත් එහෙම හිතනවා කියනවා. මේ භික්ෂුවත්. භික්ෂුවට මොකක් හරි කටයුත්තක් දැන් යොමු කරනවා. ඔයා දැන් අසවල් තැන පිළිත් කියන්න යන්න තියෙනවා. එතකොට ඔන්න දැන් එහෙම මොකක් හරි කටයුතු තියෙන භික්ෂුන්ට පැවරෙන්න. දැන් ඔන්න මොකක් හරි එකක් තියෙනවා කියලා කියනවා. එතකොට මෙයා හිතන්නේ කොහොමද? හවස තියෙනවනේ. එතකොට පොඩ්ඩක් මහන්සි කියන්න ගිහපුවම හරි අමාරුයිනේ. ඒ නිසා පොඩි රෙස්ට් එකක් ගන්නවා හවස තියෙන නිසා කියලා. අන්න දැන් කටයුත්තක් තියෙනවා. දැන් මේ යන්නේ මේ විදිහට හිතනවා. මෙයා මොකද කරන්නේ? අන්න එහෙම හිතලා මෙයා මොකද කරන්නේ? ඊට පෙර නිදාගන්නේ මේ සිත පොඩි රෙස්ට් එකක් ගන්න ඕනි කියලා හිතලා ඔහු නිදයි. ඒ හේතුවෙන් මොකද වෙන්නේ කියනවා. ආන්න ඒක දැන් එයාගේ ඒ කරුණ කුසීතයේ තිබෙන කුසීත බව කෝසජ්ජය කිව්වේ ඒකයි. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම දැන් මෙතන විස්තර වෙනවා. ඒ හේතුවෙන් නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස හෝ නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස හෝ අත් නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස හෝ වීරිය පටන් නොගනී. මහණෙනි මෙය කුසීත බවට මුල් වෙන පළමු කරුණයි.
ඒතකොට දැන් ඔන්න බලවත් වීරියෙන් බලවත් එක්ක අදිෂ්ඨානයකින් බලවත් විමර්ශාවකින් හෝ බලවත් කැමැත්තකින් හරි හිතන්න ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරමින් ඉන්නවා කියලා. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේ භාවනා කරමින් ඉන්නකොට මෙයාට කියනවා මොකක් හරි ඔයාට අර යම් දැන් යම් කිසි කටයුත්තක් තියෙනවා කියලා දැන් මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ කටයුත්ත තියෙනවනේ. එහෙනම් දැන් සක්මන් කරන්න ඕනේ. දැන් භාවනා කරන්න ඕනේ. කටයුතු තියෙන පොඩි රෙස්ට් එකක් ගන්නවා කියලා අන්න හිතන. හිතිච්ච ගමන් අන්න කුසීතට හිට ගියා. දැන් අර භාවනාව දියුණු වෙන පැත්ත අන්න එහෙමම එන හිටිනවා. අන්න භාවනා කර කර ඉන්නවා. දැන් එදා හිතන්න යම් වෙනදට හිතන්න ගේ ස්වාමීන් හොඳට බණ භාවනා කරමින් හිටියා කියලා. උදේට පැය 4ක් විතර හොඳට වාඩිලා භාවනා කරනවා. දවල් වරුවේ පැය 2-3ක් භාවනා කරනවා. රාත්‍රියට සක්මන් කරමින් භාවනා කරලා දැන් මේ ශ්වාස හිතනවා වැඩක් තියෙනවනේ දැන් කරන්න. ඒ නිසා පොඩි රෙස්ට් එකක් ගන්නවා. එතකොට අන්න බලවත් ඡන්දයෙන් හැල වීම ඒ ගියානම් අන්නේ දේ ටික අන්න යාගේ අඩු වෙලා කුසීතට හිට යනවා. එතකොට යම් කටයුත්තක් තියෙනවා කියලා හිතලා අන්න යාගේ කුසල් දියුණුවත් අකුසල් ප්‍රහාණයටත් මුල් වෙලා තිබිච්ච ඡන්දය මුල් වෙලා තිබිච්ච එක්ක අදිෂ්ඨානය මුල් වෙලා තිබිච්ච වීරිය මුල් වෙලා තිබිච්ච විමර්ශාව අන්න අඩු වෙනවා. කුසීතයට හිත ගියා. දැන් බෑ චුට්ටක් නිදා ගන්නවා කියලා. පොඩි රෙස්ට් එකක් ගන්නවා. පොඩ ඇලවෙලා ඉන්නවා කියලා. අන්න කුසීතයට හිත ගියා. ඒ ගිය ගමන්ම ඒ භික්ෂුවගේ යන්න අර බලවත් ඡන්දය බලවත් වීරිය බලවත් විමර්ශාව බලවත් අදිෂ්ඨානීය කියන කරුණෙන් යුක්තව ඒ තිබුණා වූ කුසල් දියුණුව අන්න එතනින්ම එන හිටිනවා. එතනින්ම නතර වෙනවා. දියුණුවක් කරා යන්නේ. එතකොට මේ සාමාන්‍ය අවස්ථාවක් මම මේ විස්තර කරන්නේ. එතකොට මේ මුල ඇත්තටම. එතකොට මේ විදිහට පුරුදු කරමින් මේ මුලම මේ කාරණාව නැති කර ගනිමින් තමයි බලවත් ඡන්දයෙන් හෝ වීරියෙන් හෝ භික්ෂුව ටික දේවල් පුරුදු කරගෙන යන්නේ. ඊට පස්සේ බණ භාවනා පැත්ත හිමීට පුරුදු කරගෙනමින් යනකොට ඊළඟට ඒ භික්ෂුවට ඇත්තටම ඊට පස්සේ හොඳට සමාධියක් ඇති වෙනකොටත් ඒ භික්ෂුවගේ හිත ආයේ කුසීතේට නැමෙනවා. ඒතකොට ඒ කාරණාවන් ඊට පස්සේ මේ කාරණාව නැති කර ගත්තොත් තමයි එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. එතනදී ඊට පස්සේ ආයේ සිත දමනය කරමින් තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ ධ්‍යාන මට්ටමේදී. ඒ ධ්‍යානයේ සම්මිදලා ඉන්නකොට උන පළවෙනි ධ්‍යානයේ ඉන්නවා. මොකද දැන් පළවෙනි ධ්‍යානෙ තියෙනවනේ ඒ ඇති. ඒතකොට එයාගේ දෙවෙනි ධ්‍යානයක් ගැන හිතක් මුල් වෙන්නේ. ඒතකොට ඒ හැම කාරණාවකදී මා දැන් ඇතික කොහොම ඒ ඔක්කොම කුසීතෙට. ඒතකොට ඒ දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන යන්න කලින් මුල ඉස්සෙල්ලම තියෙන්නේ බෑ. ඒ ලෙවල් ඕ ලෙවල් ඒ ලෙවල් යන්න කලින් මොන්ටිසෝරි ගිහිලා ඉන්න ඕනනේ. ඒතකොට මේ සාමාන්‍ය පෙර මට්ටම මූලික අධීරයේදීම අන්න මේ කුසීතකම කියන කරුණු කඩා ගන්න ඕනේ. එතකොට ඒ කඩාගතිය ඒ අපේ හිත කුසීතයට වැටෙන එක අවස්ථාවක්. වැඩක් කරන්න තියෙනවනේ කියලා තමගේ මූලික අරමුණ පසකලා අන්න ඒ දෙවන අරමුණට අවස්ථාව දීලා අන්න එයා සිටිනවා. ඒක කුසීතයට ගියේ. කළ යුතු යම් කිසි කටයුත්තක් ඇත්තේය. එවිට ඔහු ඒ කටයුත්ත කරන්න යන නිසා මගේ මේ ශරීරයේ බොහෝ විහිස මහන්සි වෙනවා. ඒ සඳහා වැය වෙනවා. ඒ නිසා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න ඕනේ කියලා එයා අන්න යනවා කියනවා. මූලික අරමුණ නතර කරගන්නවා. ඒ හේතුවෙන් අන්න මේ කියන්නේ නොපෙමිනි මාර්ගඵලයන්ට හෝ නොපෙමිනි ධ්‍යාන සමාපatti කිසියකට ඒ භික්ෂුවට සම්බන්ධින්න බෑ. එය පළවෙනි කුසීතාරාම වත්තුවයි. දෙවෙනි එක. තවද මහණෙනි භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වේ. පළවෙනි එක තිබ්බේ කරන්න තියෙනවා. දැන් දෙවෙනි එක මොකක්ද? කරන ලද්දේ වේ. දැන් ඔන්න පොඩ්ඩක් වෙහෙසිලා වැඩේ කරලා මොකක් හරි වැඩක් කරලා. එතකොට මේ එවිට ඔහුට මෙතේ සිටේ. මම මේ කටයුත්ත කළෙමි. මේ වැඩ කරන කල්හි මාගේ ශරීරය බොහෝ වෙහෙසුණානේ, බොහෝ කලන්ත වුණානේ, බොහෝ වෙහෙසටපත් වුණානේ, බොහෝ වැය වුණානේ. ඒ නිසා මට දැන් වෙහෙසයි. දැන් මං නිදාගන්නේ මේ සිතා. ඔහු නින්දට යයි. ඒ හේතුවෙන් නොපෙමිනි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස හෝ සමාධිය පිණිස හෝ ධ්‍යානයන් පිණිස හෝ
නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස හෝ ඒ භික්ෂුවට යාමට නොහැකි වෙනවා කියනවා. මේ තව ඉස්සරහට කාරණාකාරයන් කියවගෙන යනකොට ඔබට තේරෙයි ඇත්තටම අපි කුසීතයෝ නෙවෙයි කියලා. ඒ කියන්නේ මේ කාරණාවන් කියන කරුණ මේ ඉර්ධිපාද පැත්තට විතර නෙමෙයි අපේ ජීවිතේ හැම දෙයකටම මේ කාරණාව මුල් වෙනවා. ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඒ සියල්ලකම දියුණුවක් පිණිස. ඔබටම තේරෙයි ඇත්තටම අපි මහා කුසීතයෝ නෙවෙයි කියන එක. එතකොට තුන්වෙනි කරුණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තවද මහණෙනි භික්ෂුව විසින් ඔන්න යාට තියනවා කියන මොකක් කර ඊළඟ එක. දැන් පළවෙනි එක වැඩක් කරන්න තියෙනවා කියලා, දෙවෙනි එක ඔන්න වැඩක් කරා කියලා. තුන්වෙනි එකක හිතෙන එයාට තියෙනවා කියලා මෙහෙම. යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. ඔන්න දැන් හෙට හරි, හවසට හරි කොහේ හරි ගමනක් යන්න තියෙනවා. කොළඹ යන්න තියෙනවා. මොකක් හරි ඔන්න යාට දැන් මොකක් හරි ගමනක් වැටෙනවා. එවිට ඔහුට මෙසේ සිතෙයි. මා විසින් මේ ගමන යා යුතු නෑ. මේ ගමන යන කල්ලි මාගේ ශරීරය පොඩ්ඩක් වෙහෙසෙනවා, කකුල් ලිදි වෙනවා, මේ කොඳුකක් කියන්න පටන් ගන්නවා. ඒක දැන් අපි හිතන්නේ. ඒ නිසා මම මොකද්ද කරන්නේ? ගමන යන්න කලින් පොඩ්ඩක් රෙස්ට් එක අරගෙන යන්න ඕන. ආන්න එහෙම හිතනවා කියනවා. මන්න එහෙම ගිහිල්ලා හිත මෙලි වෙනවා. දැන් එයාගේ අර ඡන්ද චිත්ත විරිවිමංසා කතා දැන් ඉතින් මොකුත් නැහැ. හොඳට ඇකිරිලා නිදා ගන්නවා. එයාගේ රෙස්ට් එකට යනවා. පොඩි එලෙක්ට් එකක් දාන්න යනවා. ඇල ගඟ වෙනවා ඊට පස්සේ. ඒතර ඕක තමයි මේ අපි කුසීත බව ඇති කරන මේ කාරණාව. ඒ තමයි කුසීතය කියලා කියන්නේ. ඉහළට යන්න ධ්‍යාන මාර්ග ධ්‍යාන පැත්තකට සමාධි පැත්තකට නෙමෙයි. ඊට කලින් මේ මූලික අවස්ථාවෙම තියෙන මේවා කඩා ගන්න ඕනේ. එතකොට හිතන්නකො මේ වීර්යයෙන් යුක්තව කටයුතු කරනවා කියන එක. දැන් මේක අනිත් පැත්ත ඊට පස්සේ භාගතුන් හරි ලස්සනට දේශනා කරන මේ සූත්‍රයම. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඔන්න හතරවෙනි කරුණ. තවද මහන්නේ භික්ෂුව යම්කිසි ගමනක් ගියේ වෙයි. දැන් ඔන්න පළවෙනි එක තිබ්බේ කටයුත්තක් කරන්න තියෙනවා. ඊට පස්සේ කටයුත්තක් කළා කියලා. තුන්වෙනි එක ගමනක් යන්න තියෙනවා කියලා. හතරවෙනි එක දැන් ගමනක් ගියානේ. අපේ දැන් මම මේ ටවුමට ගිහිල්ලා ආවා විතරයි. අන්න එහෙම හිතලා දැන් අපි කියන්නේ මේ මහන්සියකක ඔය දැන් කියන්නේ අපි කියන්නේ. එතකොට දැන් එතකොට මේ පේනවා නේද හිතේ මැලි බව කියන එක. කුසීත කියන්නේ මැලිකම, කුසීතකම, කම්මැලිකම කියන කරුණ මේ. එතකොට මේ කම්මැලිකමේ ස්වභාවයන් මේ. කම්මැලිකමේ විවිධ අවස්ථාවන් මේ. ගමන යන්න තියෙනවා කියලා කම්මැලි වෙනවා. ගමන ගිහින් ආවා කියලා කම්මැලි වෙනවා. කටයුත්තක් කරන්න තියෙනවා කියලා කම්මැලි වෙනවා. කටයුත්තක් කරා කියලා කම්මැලි වෙනවා. මේ කම්මැලිකමේ කුසීතකමේ අවස්ථාවන් මේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද වෙන්නේ කියන ඔන්න භික්ෂුව තවද මහණෙනි භික්ෂුව ගමට හෝ නියම් ගමට හෝ ඔන්න දැන් මෙයා කොහොම හරි උදේ ඉන්න කියලා මොකක් හරි ඔන්න දැන් පින්ඩ පාත යනවා. ගියාට පස්සේ හිදී රූක්ෂ වේවා ඊට පස්සේ ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබෙනවා. ඔන්න හුණ්ඩුවක් වගේ පොඩ්ඩක් බට්ටියක් හම්බෙනවා. මොනවා හරි. දැන් අපිට දානි හම්බෙන්නේ දැන් ඔය හම්බෙන්නේ ලුණුත් නෑ, මිරිසුත් නෑ, නිකම් බත් අම්බල වගේ, නිකන් අර දියවැඩිය ඉස්පිරිතාලේ කෑම වගේ ගෝවත් අම්බල වගේ, ඔන්න ඔය වගේ ටිකක් තඹපු ආහාර වගේ එක මොකක් හරි එකක් හම්බෙනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් ඕන්න ඔය විදිහට නිකන් කරකස විදිහට මොකක් හරි එකක් හම්බෙනවා. දැන් මෙයා මොකද හිතන්නේ? අනේ මම පින්ඩ පාත ගියා කෑම අප්සෙට් නේ. හරියට රහට තිබුණේ නෑ. කුස පිරෙන තරමට ආහාර ලැබුණෙත් නෑනේ. දැන් මේ සක්මන් කරන්න ගිහලා සක්මණෙන් ඇද බෑවෙන එකක් තමයි වෙන්නේ. මොන සක්මන්ද? භාවනා කරන්න කලින් ජීවිතයේ තියෙන්න ඉපෑයි කියලා. අන්න මෙයා මොකද හිතන්නේ කියනවා. රෙස්ට් එක. ඔන්න මෙයා රෙස්ට් කරන්න ගන්නවා කියලා. දැන් මේ කුසීතකමට හිත හදන අරමුණු මේ භාග බලන්න. මේ සිතක දමණයට තියෙන බාධාවන් කියන එක. දැන් මේ දේවල් අපි මේ hina වෙයි කිව්වට ඔබේත් මගේත් අපි නිස්කලංකව අපි කල්පනා නිස්කලංකව හිතන්න ඕනේ මේවා ගැන. පොඩ්ඩක් කල්පනා කළොත් අමු කුසීතයෝ කියලානේ ඔබ අපේ හැම ජීවිත ගත්තොත් එහෙම අමු කුසීතයිනේ. මේ හැම එකක්ම අපේ ජීවිතය තුළ තියෙනවානේ. ඒකනේ අපි අර මඩේ හිටව පිණි වගේ ආයේ එකම තැන ඉන්නෙම.
මෙලෝ හරයක් නැත්තේ අපේ ජීවිතවල. ඇයි මේ ඉතින් කුසීතයිනේ. කුසීතයට කොහෙන්ද වැඩෝ ඡන්දයක්, වැඩෝ වීරියක්, වැඩෝ අධිෂ්ඨානයක්, වැඩෝ විමර්ශාවක්. ඔන්න ඒකයි. මෙලව දියුණුව, පරලොව දියුණුවට, ලෞකික දියුණුවකට, ලෝකෝත්තර මේ හැම එකකටම මේ කාරණාවන් එකතුයි. දැන් ළමයෙක් ඉගෙන ගන්නවනේ අධ්‍යාපන පැත්තට. පාන්න ඒකයි. මේ බුදුරජාණන්සේගේ ධර්මයේ ස්වභාවය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න භික්ෂුව මොකද වෙන්නේ කියනවා. ගමකට හෝ නියම් ගමකට හෝ දැන් පිණ්ඩපාත යනවා. ගියාට පස්සේ මෙයාට මොකද වෙන්නේ? ප්‍රණීත වේවා. ඔන්න කුස පෙරෙන්න තරමට ආහාර ලැබුණා. දැන් ඔන්න අද සුපිරි දානි. අද සුපිරි දානයක් හම්බුණා. දැන් වැළඳුවා හොඳට. ඊට පස්සේ මෙයා හිතනවා කුස පෙරෙන්න තරමට ආහාර ලැබුණේ නෑ. එහින් මාගේ ශරීරයේ දැන් බර ගතියක් තියෙනවා. බර ගතිය කියලා කියන්නේ පාලියෙන් මේකට සාරද්ද කායෝ. අපි සාමාන්‍යයකට සාමාන්‍ය අපේ විවාහවල නිකන් මතේ වගේ අප්පාද. නිකන් ඩෝප් වගේ වෙරි වගේ මේ කාලා නිකන් හරි මතේ වගේ. අන්න ඒකට තමයි කියන්නේ සාරද්ද කායෝ. කයේ බර ගතියකට කියනවා. මේ ශරීරයේ බර ගතියක් ඇති නොවේ. මම කිසිවක් කරගත නොහැකිමි. හරියට මගේ මේ බඩ කොයි වගේද කියන මේ හරි ලස්සන උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔන්න බලන්න. මෑට වෙලඳු කලයක් වගේ හොඳට බර බඩ වෙලා තියෙන්නේ කියනවා. බඩ නිකන් බර වෙලා තියෙන්නේ කියන මෑට පිරවු කලයක් වගේ කියන කාලා දැන්. බලන්න මේ අපේ ජීවිතවල මේ දමණයකට සිතක් දමණය කරනවා කියන මේ කරුණු. ඒතර මේවා දමණය කරමින් ඒ කියන්නේ මේ කාරණා වලට ඒකයි බලවත් ඡන්දය කිව්වේ ආන්නේ ඒකයි. බලවත් වීරිය කිව්වේ ඒකයි. බලවත් අදිෂ්ඨානය කිව්වේ ඒකයි. බලවත් විමර්ශාවක් ඕන එක. ඒක මේ 이르දිපාදයන් ඕනේ කියන්නේ. අපි කාටත් හිතන්නේ කාලා පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලානේ. ලන්ච් ටයිම් දෙන්නේ ඒකනේ. පැයක් තියෙනවා කියලා. ඒක බලන්න දියුණු වෙන මිනිස්සෙකුට ආයේ දියුණුවක් නම් වෙන්න බෑ කවදාකවත්. ඒකට අපේ බඩගෙඩි මේ වගේනේ තියෙන්නේ මෑට පිරවු කලගෙඩි වගේ. හැම වෙලේම කය බරයි ගිලිනම කෙමනේ කරන්නේ. ඉතින් ඒ කුසීත භවෙන් ඉන්නවා ඉතින්. ආයේ ඉතින් බලවත් ඡන්දයක්, බලවත් විමර්ශාවක් ගැන බලවත් අදිෂ්ඨානයක්, ඡන්ද චිත්ත විරේමංසාය ඉතින් අහලක නෑ ඉතින් එතකොට. මොනේ 이르දිපාදද? පාදත් නෑ 이르දිත් නෑ. එතකොට හත්වෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද භික්ෂුවට ස්වල්ප වූ ආබාධයක් ඉපදුනා කියලා. දැන් ඔන්න ඒ කෙනාට පොඩි කොන්ද කැක්කුමක් එනවා දැන්. ඔන්න කකුල් කැක්කුම්. චූටි ඔළුවේ කැක්කුමක් එනවා කියනවා. එවිට ඔහුට මෙසේ සිතෙයි. මට මේ ස්වල්ප ආබාධයක් ඇති වුණානේ. හාන්සි වෙලා පොඩ්ඩක් මේ වින්ඩජුනෝ ටිකක් ගාලා පොඩ්ඩක් එළවෙන්න ඕනේ. මේ හරියන්නේ පොඩ්ඩක් විවේකයෙන් ඉන්න ඕනේ. සක්මන් කරන්නත් බෑ දැන්. කොන්ද කැක්කුමනේ. අන්න දැන් අපිට හිතින්නේ දැන් සමහර ළමයි පාඩම් කරන්න ගිහපුවම හිතෙන්නේ හරි අමාරුයි ඇඟ කොන්ද රිදෙනවා. බස් එකේ ඉලවිලා අත රිදෙනවා. දැන් ස්වල්ප ආබාධයක් මේ මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා. මේ දැන් ස්වල්ප ආබාධය මෙයා මහා ලොකුවට අරගෙන දැන් සාමාන්‍ය විවාහරිතින් ලෙඩේ ගෑණි කරගන්නවා කියලා. අන්න ඒ වගේ කරගෙන දැන් මෙන්න මෙයා ඉන්නවා. දැන් ඉතින් අය ඡන්ද චිත්ත විරේමංසාය මොකුත් ඒ කතා නැහැ ඉතින්. දැන් අන්න ලෙඩේ අසවල් කෙනා කරගෙන ආන් ඉන්නවා. කුසීතකම. ඒතර බලන්න මේ හැම කාරණාවක් අපි අපි කල්පනා කළොත් මේ විදිහට අපි හිතලා කොච්චර කුසීත වෙලා තියෙනවද අපේ ජීවිතේ අදටත් මේ කාරණාවම තියෙන බලන්න මේ ධර්මය කොච්චර ඇත්තද. ඒතර මේ ශාස්ත්‍රුන් දේශනා කරන විවිධ පරයයන් වලින් අපේ මේ හිතේ තියෙන යථා ස්වභාවය අපිට පෙන්වලා දෙන මේම හිතනවා බලා. මේම හිතනවා. මේ හිතවිල්ල නැති කරගන්න. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ දේශනා කරන්නේ. මෙන්න අපේ ගොංකම්. ඉතින් ඒ නිසානේ මොන ඡන්දද මොන වීරියද මොන චිත්තද මොන අදිෂ්ඨානද අපිට. මොන 이르දිපාදද. ආනේක මේව ගලව දැන් මේ කියන අතලීනේ. සිත සංගවිලාන්න.
ඒ බලවත් වීරිය, බලවත් ඡන්දය, බලවත් විමර්ශනය සියල්ල අන්න සැඟවිලා. ඊට පස්සේ 8 වෙනි එක තියෙනවා. දැන් මේ සූත්‍රය තව ඉස්සරහට තියෙනවා. මේ කරුණාවට හොඳට මතක තියාගන්න. මොකද ඊළඟට මේ සූත්‍රය ඊටු කොට සම්බන්ධ වෙන නිසා. 8 වෙනි එක භාගතුන දේශනා කරනවා. ඔහුට හිතෙනවා කියනවා මම ගිලන් වුණානේ දැන්. දැන් මේ ගිලන් බවින් බන් නැගිටලා ඉන්නේ. ඒ නිසාත් ලෙඩ වෙලා නැගිට්ටා විතරනේ. මම ගිලන් බවින් නැගී සිටියේ මේ ගිලන් බවින් නැගිට වැඩි කාලයක් නෑ. ඒ නිසා කය දුර්වලයි, කිසි කටයුත්තකට කය යොදවන්න හොඳ නෑ. ඒ නිසා මේ තාම නැගිට්ටා විතරනේ ලෙඩ වෙලා ලෙඩ ඇඳෙන් නැගිට ගත්තා විතරනේ. ඒ නිසා මොන භාවනාද මොන සක්මන්ද තා පොඩ්ඩක් රෙස්ට් එක කියලා හිතනවා කියනවා. ඉතින් කියන්න දෙයක් නෑ ඉතින්. එතකොට ඔන්න ඔය කරුණු 8 භාගතුනද මහණෙනි මේ වනහයි කුසීත බවට මුල් වෙන කරුණු 8යි. එතකොට ඊළඟට වීරිය පටන් ගැනීමට මුල් වෙන කරුණු ගැන ඊළඟට විස්තර කරනවා. අපි ඊළඟ වැඩසටහනේදී මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරමු. ඉතින් මේ කුසීතාරම්වත්ත සූත්‍රයේ මේ කාරණා තමයි අපි සාකච්ඡා කළේ. මේ අපි එතකොට අද සාකච්ඡා කළ අතිලීන ඡන්දය කියන එක, අතිලීන වීරිය, අතිලීන විමර්ශාව, අතිලීන ඊට පස්සේ චිත්තය කියන්නේ මොකක්ද? අතිලීනේ කියන කාරණාව ගැන. ඒකේ සිංහල තේරුම තමයි සැඟවී ගිය ඡන්දය, සැඟවී ගිය වීරිය, සැඟවී ගිය අදිෂ්ඨානය, සැඟවී ගිය විමර්ශාව කියන්නේ කුමක්ද කියන කරුණ. එතකොට මේ කාරණාවෙන් යුක්ත වුණා කියන්නේ ඔහුගේ වීරිය, විමර්ශාව, ඡන්දය යන්න සැඟවුණා කියන එකයි. එතකොට සැඟවුණු වීරිය, සැඟවුණු ඡන්දය, සැඟවුණු අදිෂ්ඨානය, සැඟවුණු විමර්ශාව කොහොමද නැවත ඇති කරලා ගන්නේ කියන කරුණ ඊළඟ වැඩසටහනේ සාකච්ඡා කළා. ඉතින් අපටත් මේ කුසීත බවින් නිදහස්ව ගෞතම බුදු සසුනේ මේ 이르දිපාදයන් දියුණු කරගෙන පිළිසරණ ලබා ගන්න ඔබ අප හැම දිනාටද වාසනාව සැලසේවා. 이르දිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ එංගලන්තයේ කේන්ටි පදිංචි පුණ්‍යා සිල්වා මහත්මිය සහ සුනිල් රණසිංහ මහතා යන ඒ පින්වත් දෙපළගේ දායකත්වයෙන් යුක්තව රැස් කරගන්ට යෙදුණු සියලු පින් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවිවරුන්ට, සක්දේව රජුන්, දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙවිමහ රජදරුවන්, ඒ වගේම සියලු සෙන්පති දෙවිවරුන්ට, මේ පින්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියන්, සුමන සමන් දෙවි නිරුදුන්, පුල්ලන් දෙවි නිරුදුන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම්ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවියෝද ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන සියලු දෙවියන් දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිරින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටමත් දායකත්ව දරූ එංගලන්තයේ කේන්ටි පදිංචි පුණ්‍යා සිල්වා මහත්මියටත් ඒ වගේම සුනිල් රණසිංහ මහත්මයා ඇතුළු මේ පවුලේ හැම දිනාටම සියලු ආරක්ෂාව රැකවරණී සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොව ගිය ටී.එස්. සිල්වා පියාණන්ට, එල්.එන්.එල්. ද සිල්වා මෑණියන්ට, ඒ වගේම රෝමිස් රණසිංහ මාමණ්ඩිය ඇතුළු ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තුවෙන් එත්නම් ඒ සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ මාස 12 වෙනි දිනට උපන් දිනේ යෙදෙන, අද දිනට උපන් දිනේ යෙදෙන දායකත්ව දරූ පුණ්‍යා සිල්වා මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්ව දරූ සුනිල් රණසිංහ මහතා ඇතුළු පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්නේ සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණී පින්වත් හැම දිනාට සැලසේවා. මේ පින්වතුන් කරන කියන සියලු කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එහෙම දිනාටමත් ගෞතම බුදු සසුනේ
උතුම් ධර්මාභෝධී පිණිස මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින සුධර්මා සිල්මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුධර්මා සිල්මෑණියන්ට මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. තුනුරුවන්ගේ සරණින් දිවිරේක වරණින් සීලාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන භාවනාදී ප්‍රතිපත්ති ධර්මයන් හැසිරෙමින් ඒ පින්වත් සිල්මෑණියන් වහන්සේටද ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පින ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන්ව ගුරු දෙවිඳුන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිත ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද මේ පිනත් උතුම් ධර්මාභෝධී පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම ලක්වාසී ලෝවාසී සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසත් උතුම් ධර්මාභෝධී පිණිසත් මේ පින හේතුපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප සීල දෙනාගේම දෙමාපිය ගුරුවර නේද හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානි උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් සමලෙස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත රත්නත්‍රය ආශිර්වාදයේ දිව්‍යංග ආරක්ෂාව රැකවරණී සැලසේවා. කරන කියන සිතන පතන සිළු ධාර්මික ඉටුම් පෙතුම් රැකී ආරක්ෂා වෙලෙනදාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්නම් එහෙමදීමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නේද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.